වස්සාන ධර්ම දේශනා පිංහතුනේ ඔබහල ඇති ආයු වඩ්ඩන කුමාරයා. අවුරුදු 120ක්ම ජීවත් වුණ. අපේ බුදුහාන්දුරන්ගෙන් අභිවාදන සීලිස්ස කියලා අද අපි කියන ගාථාව ධම්මපදයේ සඳහන් වෙනවා මේ ගාථාව. මේ ගාථාවෙන් බණහලා උතුම් සෝවාන් ඵලයට පත් වුණ ආයු වඩ්ඩන කුමාරයා. හැබැයි පිංහතුනේ පුංචි වයසෙම මාරකයක් ආව දින 7කින් මේ යන විදිහට. ඔබ අහලා ඇති ඔය කතාව. පුංචි වයසෙම අවසානයේ ඒ දෙමව්පියන් ඉරදිමත් තාපසයෙක්ගෙන් මේක දැනගත්ත මේ දරුවට ආයුෂ නැහැ කියලා. හැබැයි තාපසයා කියා හිටියා මට වෙන දේ පේනවා. නමුත් මට ඒක වළක්වන්න බෑ. අන්න අර ඈතින් යනකොට අසවල් ප්‍රදේශයේ තියෙනවා සවැත් නුවර කියලා නගරයක්. ලෞතර බුදු කෙනෙක් පහළ වෙලා ඒ භූමියේ ජේතවන නම් වූ මහා පිම්බිමක වැඩ ඉන්නවා. උන්වහන්සේ මහා බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ මේ දරුවගේ ජීවිතේ බේරගන්න උපක්‍රමයක් කියයි. එතනට අරගෙන යන්න කියලා මඟ පෙන්වනවා. අර දෙමව්පිය අඬා පුංචි දරුවා උස්සගෙන ආවා. අනේ ස්වාමීනි අපේ දරුවා බේරලා දෙන්න. අනේ ස්වාමීනි අපිට ඉන්න මෙච්චරයි කියලා මේ බුදුහාඳුරු ඉදිරියේ වන්දනා කරලා දෙමව්පියෝ ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේත් ඒ කාරණේ ඒ විදිහටම දකිනවා. පෙර සසරේ කරපු අකුසල විපාකයක් මත දින 7කින් මේ දරුවගේ මරණය සිද්ධ වෙනවා. අමනුස්සයෙක් විසින් අවිරුද්ධ කියලා අමනුස්සයෙක් ඒ දරුවව ගොදුරු කරගන්න කැරකි ඉන එක කර්ම විපාකයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දරුවට ආයුෂ තියෙනවා. මේ කර්ම විපාකෙන් බේරුණොත් මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වෙනවා. ඒ වගේමයි ධර්මය අවබෝධ කරන්නත් පෙර පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට කියනවා නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් හදලා දින 7ක් මේ දරුවව තියාගෙන එක දිගට පිරිත් කියන්න. භික්ෂුන් වහන්සේලා ජේතවනයෙන් ලබලා දුන්නා. ගමේම මිනිස්සු එකතු කරගෙන දරුවා තියාගෙන පිරිත් කිව්වා දවස් 7ක් පුරා. අවසන් දවසේ බුදුරජාණන් වහන්සේත් වැඩම කළ පිරිත් අවසන් කරා. දෙවියන්ට පින් අනුමෝදන් කළ පිරිත් අවසන් වුණාට පස්සේ අර දරුවව අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැන්දේව පුතේ වඳින්න. අන්නේ විලේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීඝායුකෝ භවಂತಿ දීර්ඝායුෂම ලැබේවා. දෙමව්පිය අහනවා අනේ ස්වාමීනි අපේ පුතාට දැන් මේ මාරකයේ අවසන්ද? අපේ පුතාට කොච්චර ආයුෂ තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වෙනවා. ඒ වගේම අවුරුදු 120ක්ම ජීවත් වුණා. තරුණ වයසේදී බණහලා උතුම් සෝවාන් ඵලයටත් පත් වුණා. එතකොට බලන්න සෝවාන් වෙන්න පින තිබ්බ. ඒ වගේම අවුරුදු 120ක් උපතින් ආයුෂ අරගෙන ආපු කෙනෙකුටත් පුංචි කාලෙම මාරකයක් ආවා. එදා බුදුහාමුදුරුවෝ වැඩ සිටිය නිසා ඒ දරුවා බේරගත්තා. ඒකෙන් බේරෙන උපක්‍රමයේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඒ නිසා පින්වතුනි සමහර දේවල් තියෙනවා අපි ආරක්ෂා වෙන්න ඕනේ දේවල්. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා බහලා ඇත. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කැනඩාවේ පදිංචි මංගලා ගුණසිංහ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ පෙබරවාරි මාස 27 වන දිනට යෙදෙන 60 වන ජන්ම දිනයේ නිමිති කොටගෙන එතුමියට නිදුක් නිරෝගී සුවය පතා ආශිර්වාද පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ.
ඉතිං අද දවස මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ අද අපි මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් කතා කරන්නේ මරණය ගැන. අපි දන්නවා මේ වෙනකොට ලෝකේ පුරාම මරණ බය සියලු මනුස්්‍යයන් තුළ ඇතිවීමින් පවතින කාලයක්. මේ මරණය ධර්මය විස්තර වෙන්නේ කොයි ආකාරයෙන්ද. සමහරු කියන ඔය මොනවා ආවත් ඔය අපි ගෙනාපු ආවිෂ තමයි. ඔබ අහලා ඇති සමහරය කියනවා මේ යාගේ කරුමේ ඒ කර්ම විපාකයක්. සමහර වෙලාවට 100,000 ගණන් දසදහස් ගණන් මේ වසංගතය වගේ රෝගවලින් ලෝකේ ලක්ෂ ගණන් මිනිසුන් මේ යනවා. ඒ වගේම භූමිකම්පා නායාම් ගංවතුර විටින් විට ඇතිවෙන විපත්වලින් 100,000 ගණන් මිනිසුන්ගේ ජීවිත අහිමි වෙනවා. එතකොට මෙන්න මේ මරණය කියන එක කෙනෙක්ගේ ආවිෂගවල මැරෙන්න්න පුළුවන් කර්ම විපාකයක් ඉස්සර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එවැනි විපතක් හදිසි අනතුරක් විපතක් එවැනි දෙයක් ආවිෂ තියෙද්දී ජීවිතේ මරණය කරා යන්න පුළුවන්කම තියෙනවා. අප බලමු මේ මරණය බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොහොමද මේ මරණය විග්‍රහ කරලා තියෙන්නේ. මරණාසන්න මොහොතේ ස්වභාවය කොයි වගේද මොන විදිහද අපි ධර්මානුකූල දේශනාවලින් බුදුහාන්දුරන් කාලේ සිදුවීම් වලින් කොහොමද අපි ඒ ස්වභාවයේ තේරුම් ගන්නේ. ඒ වගේ මරණ මංචකය අපිට ධර්මය සිහි කරගන්න පුළුවන්ද. කොහොමද කෙනෙක් මරණාසන්න මොහොතේ ධර්මයේ හිත පිහිටවන්න. මෙන්න මේ කාරණාද ධර්මානුශාසනාව තුළ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පිංගතුනි බුදුහාමුදුරුවෝ අපිට මරණය කෙනෙකුගේ ජීවිතේ මරණය මේ විදිහට විස්තර කරනවා. ආයුක්කේ මරණ, කම්මක්කේ මරණ, උභයක්කේ මරණ, උපච්ඡේද මරණ කියලා මරණය කොටස් 4කට ධර්මයේ විස්තර කරලා තියෙනවා. ආයුක්කේ මරණ කියලා කියන්නේ අපි කවුරුත් ඔබ මම අපි කවුරුත් උපදිනකොටම අපේ පෙර සසරේ අපි උපදිනකොටම ගේන කර්ම විපාකත් එක්ක අපිට ලැබෙනවා. ඒකට ධර්මයේ විස්තර කරනවා ජීවිතේන්ද්‍රිය. කෙනෙකුගේ උපතින් ගෙනාපු ආයුෂක් තියෙනවා. ඒ ආයුෂ සම්පූර්ණයෙන් ගෙවලා විඳලා සම්පූර්ණ ආයුෂ වින්දනය කරලා මැරෙන අය ඉන්නවා. අපි එහෙම කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මරණේ ධර්මයේ හඳුන්වන්නේ ආයුක්කේ මරණ. එයා ආයුෂ ගෙවලා මිය ගියා. සමහරුගෙන යාගෙන ආපු ආයුෂ තමයි. හැබැයි මතක තියාගන්න ඒ ආයුෂ ඔබටවත් මටවත් අපිට කෙනෙක්ගේ ජීවිතේ බාහිරින් බලලා එයා ජීවත් වෙච්ච කාලෙ දිහා බලලා එයා මැරිච්ච විදිහ දිහා බලලා මේකනම් හරියටම ආයුක්කේ මරණය. මේකනම් කම්මක්කේ මරණය. අපිට එහෙම නිගමන දෙන්න බෑ හරියටම. දැන් බලන්න පුංචි රාහුල හාමුදුරුවෝ සසරි මහා පින් ඇති කෙනෙක් කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. බුදුවෙන මහා පින්වන්ත බෝසතාණන් වහන්සේ නමකගේ ගිහි කල පුත්‍රරත්නය බවට පත්වෙන්. ඒ වගේමයි මේ බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුණේ රාහුල මහරහතන් වහන්සේට. හැබැයි තමන්ගේ පියාණන් වන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී. බුදුහාන්දුරුවෝ පිරිනිවන් පෑවේ අවුරුදු 80 සම්පූර්ණ වෙනකොට. ඒ වගේම යසෝදරා රහත් භික්ෂුණිය ඒ වෙනකොට උතුම් අරහත්වයට පත් වෙලා යසෝදරා රහත් භික්ෂුණියත් වැඩ සිටියා තමන්ගේ මෑණියන්. යසෝදරාව පිරිනිවන් පාන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වසරකට පෙර. ඒ කියන්නේ වසර 79 දී තමයි පිරිනිවන් පාලා තියෙන්නේ. එතකොට තමන්ගේ අම්මා තාත්තා දෙන්නම මනුලෝ වැඩ සිටිද්දිම පුංචි රාහුල හාමුදුරන්ගේ ආයුෂ ඉවර වුණා. ඒ උපතින් ගෙනාපු ආයුෂ. එතකොට අපිට පේනවා එහෙමනම් අවුරුදු 40 ගණන වෙනකොට උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙලා තියෙනවා. ඒ නිසා පුංචි රාහුල හාමුදුරුවෝ දවසක් භාවනා කරනකොට දැක්කා ඒ වෙනකොට රහත් වෙලා රාහුල මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ආයුෂ ඉවරයි. උන්වහන්සේ කල්පනා කරා මගේ පියාණන් වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේ මනුලෝ තාම වැඩ ඉන්නවා. මගේ මෑණියන් වහන්සේත් ඒ රහත් භික්ෂුණීන් වහන්සේ තාමත් මනුලෝ වැඩ ඉන්නවා.
ඒ දෙන්නටම කලින් මම මනුලෝ පිරිනිවන් පාන එක සුදු සුද කියලා හිතුව. ඒ සිතුවිල්ලක් හිතට ආවේ. ඒ සිතුවිල්ල හිතට එනකොටම දෙවියන් පිරිවරාගෙන සක්‍ර දෙවියන් ආරාධනයක් කරා. ස්වාමීනි ඔබවහන්සේ දෙවියන් වන අපටත් අනුග්‍රහ පිණිස දෙව්ලොව පිරිනිවන් පාන සේක්වා. ඔබවහන්සේ දෙව්ලොවම පිරිනිවන් පාන සේක්වා කියලා දෙවියන් ආරාධනයක් කරා. රාහුල මහරහතන් වහන්සේ මේ දෙවියන්ගේ ආරාධනාව පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් ඇවිල්ල වන්දනා කරලා බුදු හාන්දුරන්ගෙන් ඉල්ලීමක් කරා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මගේ ආයුෂ ගෙවිල අවසානයි. මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසිම් බැලුවා රාහුල මහරහතන් වහන්සේ පුංචි රාහුල හාන්දුරන්ගේ ආවිෂ ගෙවිල අවසානයි. බුදුරජාණන් වහන්සේ අහනවා රාහුල ඔබ කොහෙද පිරිනිවන් පාන්න හිතන්නේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස බොහෝ දෙවිවරු. මට ආරාධනා කරනවා දෙව්ය ලෝකෙ පිරිනිවන් පාන දෙව්ලෝ පිරිනිවන් පාන. එනිසාමත් දෙවියන්ගේ ආරාධනාව පිළිගෙන මන් දෙව්ලෝ පිරිනිවන් පානෝ. බුදුරජාණන් වහන්සේ සාදු කාරදුන්න. සාදු 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 රාහුල ඔබ දෙවියන්ටත් අනුග්‍රහ පිණිස දෙව්ලෝම පිරිනිවන් පාන්. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන බුදු සිරිපතුලි නලල තියාගෙන බුදුගුණ සිහි කළ වන්දනා කරා. බුදුරජාණන් වහන්සේට වැඳගෙන කුටියෙන් එළියට ඇවිල්ලා බුදු හාමුදුරුවන්ගේ ගන්ධ කුටිය වටා 3 වතාවක් බුදුගුණ සිහි කර කර ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරා. එහෙම වන්දනා කරලා අහසට පැන නැගලා ඒ වගේම මෑණියන්ගෙනුත් අවසර අරගෙන අහසින්ම වැඩම කරා දිව්‍ය ලෝකෙට වැඩම කළ දෙව්ලොව තමයි පුංචි රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. එතකොට අපිට පේනවා කෙනෙකුගේ ආයුෂ සමහර වෙලාවට උපතින් ගේන ආයුෂ අවුරුදු 20 ගානින් ඉවර වෙන්නත් පුළුවන්. කෙනෙක් උපතින්ම ගෙනත් තියෙන ආයුෂ අවුරුදු 30ක් වෙන්න පුළුවන් 40ක් වෙන්න පුළුවන්. කෙනෙක් උපතින්ම ගෙනාපු ආයුෂ අවුරුදු 60ක් 70ක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් අවුරුදු 90 100 ඉන්නවා. එතකොට අපිට බාහිරින් බලලා එයා ගෙනාපු ආයුෂ තමයි කියලා අපිට හරියටම කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කම්මක්ඛය මරණ. ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාට ජීවත් වෙන්න තව ආයුෂ තියෙනවා. හැබැයි පෙර සසරේ කරපු කර්ම විපාක මතුවෙනවා. මාරක හැටියට මතුවෙනවා කර්ම විපාක. එවැනි විපාකයක් මත මරණය සිද්ධ වෙනවා. එවැනි මරණයක් සිද්ධ වුණොත් ඒකට ධර්මයේ බුදුහාඳුර විස්තර කරන්නේ කම්මක්ඛය. එයාට ජීවත් වෙන ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වුණා කියලා. පින්වතුනි ඔබ අහලා ඇති ආයු වඩන කුමාරයා අවුරුදු 120ක්ම ජීවත් වුණා. අපේ බුදුහාඳුරන්ගෙන් අභිවාදන සීලිස්ස කියලා අද අපි කියන ගාථාව ධම්මපදයේ සඳහන් වෙනවා මේ ගාථාව. මේ ගාථාවෙන් බණහලා උතුම් සෝවාන් ඵලයට පත් වුණ ආයු වඩන කුමාරයා. හැබැයි පින්වතුනි පුංචි වයසෙම මාරකයක් ආව දින 7කින් මේ යන විදිහට. ඔබ අහලා ඇති ඔය කතාව. පුංචි වයසෙම අවසානයේ ඒ දෙමව්පියන් 이르දිමත් තාපසයෙක්ගෙන් මේක දැනගත්ත මේ දරුවට ආයුෂ නැහැ කියලා. හැබැයි තාපසයා කියා හිටියා මට වෙන දේ පේනවා. නමුත් මට ඒක වළක්වන්න බෑ. අන්න අර ඈතින් යනකොට අසවල් ප්‍රදේශයේ තියෙනවා සවැත් නුවර කියලා නගරයක්. ලෞතර බුදු කෙනෙක් පහළ වෙලා ඒ භූමියේ ජේතවන නම් වූ මහා පිම්බිමක වැඩ ඉන්නවා. උන්වහන්සේ මහා බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ මේ දරුවගේ ජීවිතේ බේරගන්න උපක්‍රමයක් කියයි. එතනට අරගෙන යන්න කියලා මඟ පෙන්වනවා. අර දෙමව්පිය අඬා පුංචි දරුවා උස්සගෙන ආවා. අනේ ස්වාමීනි අපේ දරුවා බේරලා දෙන්න. අනේ ස්වාමීනි අපිට ඉන්න මෙච්චරයි කියලා මේ බුදුහාඳුරු ඉදිරියේ වන්දනා කරලා දෙමව්පියෝ ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේත් ඒ කාරණේ ඒ විදිහටම දකිනවා. පෙර සසරේ කරපු අකුසල විපාකයක් මත දින 7කින් මේ දරුවගේ මරණය සිද්ධ වෙනවා. අමනුස්සයෙක් විසින් අවිරුද්ධ කියලා අමනුස්සයෙක් ඒ දරුවව ගොදුරු කරගන්න කැරකි ඉන එක කර්ම විපාකයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දරුවට ආයුෂ තියෙනවා. මේ කර්ම විපාකෙන් බේරුණොත් මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වෙනවා. ඒ වගේමයි ධර්මය අවබෝධ කරන්නත් පෙර පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට කියනවා නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් හදලා දින 7ක් මේ දරුවව තියාගෙන එක දිගට
පිරිත් කියන් භික්ෂූන් වහන්සේලා ජේතවනයෙන් ලබලා දුන්න. ගමේම මිනිස්සු එකතු කරගෙන දරුවා තියාගෙන පිරිත් කිව්ව දවස් 7ක් පුරා. අවසන් දවසේ බුදුරජාණන් වහන්සේත් වැඩම කළ පිරිත් අවසන් කරා. දෙවියන්ට පින් අනුමෝදන් කළ පිරිත් අවසන් වුණාට පස්සේ අර දරුවව අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැන්දේව පුතේ වඳින්න. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීඝායුකෝ භවಂತಿ දීර්ඝායුෂම ලැබේවා. දෙමව්පිය අහනවනේ ස්වාමීනි අපේ පුතාට දැන් මේ මාරකයේ අවසන්ද? අපේ පුතාට කොච්චර ආයුෂ තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වෙනවා. ඒ වගේම අවුරුදු 120ක්ම ජීවත් වුණා. තරුණ වයසේදී බණහලා උතුම් සෝවාන් ඵලයටත් පත් වුණා. එතකොට බලන්න සෝවාන් වෙන්න පින තිබ්බ. ඒ වගේම අවුරුදු 120ක් උපතින් ආයුෂ අරගෙන ආපු කෙනෙකුටත් පුංචි කාලෙම මාරකයක් ආවා. එදා බුදුහාමුදුරුවෝ වැඩ සිටිය නිසා ඒ දරුවා බේරගත්තා. ඒකෙන් බේරෙන උපක්‍රමයේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඒ නිසා පිංගතුනේ සමහර දේවල් තියෙනවා අපි ආරක්ෂා වෙන්න ඕනේ දේවල්. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා ඔබ අහලා ඇති. සමහර දේවල් දැන් මේවා කරුමේ කිය කර්මයටම දදා ඉන්න නෙමෙයි මගහැරීමෙන් බොහෝ කර්ම ප්‍රහාණය කරගන්න පුළුවන්. උපක්‍රමශීලී නුවණින් කර්ම විපාක ප්‍රහාණය කරන්න පුළුවන්. කුසල් බලවත් කරලා අකුසල් යටපත් කරලා කර්ම ප්‍රහාණය කරගන්න පුළුවන් අකුසල කර්ම. දැන් සබ්බාසව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා මේ කෙලෙස් ආශ්‍රවයන් ප්‍රහාණය කරගන්න ක්‍රම 7ක්. ඒ දේශනාවට කියන්නේ සබ්බාසව සූත්‍රය. මේ දේශනාවේ බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි කෙනෙක් මගහැරිය යුතු අනතුරු සහිත තැන් තියෙනවා. ඒව මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න කියන. දැන් අපි හිතමු ඒකේ උදාහරණ වශයෙන් පෙන්නනවා එක පාරක් තියෙනවා. අපි හිතමු කැලේ මැදින් තියෙන පාරක්. ওই පාරේ ඉන්නවා තනි අලියෙක්. මේ අලියා බොහොම දරුණුයි. මිනිස්සෙක් හරි කවුරු හරි අහුනොත් පන්නලා අලියා පන්නනවා. අහුනොත් පහර ගහනවා. එක්කෝ උස්සලා පොලේ ගහලා පාගලා හරි මරනවා. දැන් කවුරු හරි කියනවා ওই පාරේ යන්න එපා අලියා ඉන්නවා. එතකොට එයා කිව්වොත් නෑ මම පිරිත් කියාගෙන යන්නේ මම රතන සූත්‍රය කියන දන්නවා මං කරණීය මිත්‍ර සූත්‍රය කියාගෙන මම යන්නේ මම මේ තුනුරුවන් සරණ ගිය කෙනෙක් ඔය අලියා මට ගහන්නේ නෑ කියලා යනවා. දැන් ගිහිල්ලා අලියාගෙන් පාර කෑවොත් කවුද වැරදි? ඊට පස්සේ තුනුරුවන්ටවත් පිරිතටවත් බැනලා වැඩක් නෑ. බුදුහාඳුරන්ගේ දේශනාවේ තියෙනවා ඒව මගහරින්න. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවය. අනතුරු සහිත තැන් මගහරින්න. තමන්ට යම් මගක යනකොට දැන් කවුරු හරි කියන මේ පාරේ බොරු වලව ඒ කාලේ තිබිලා තියෙන එහෙම. ওই සත්තු අල්ලන්න වලවල් හාරලා තියෙන රජවරු පවා සමහර සතුරන් උපක්‍රම හැටියට මේ වගේ වලවල් කපලා අනතුරු සහිත විදිහට හැබැයි උඩින් හොයන්න බෑ. මේ වගේ බොරු වලවල් මදු ගහලා තියෙනවා. ඊළඟට ඒ වගේ අනතුරු සහිත මාර්ග තියෙනවා. දැන් අපි වර්තමානයේ තේරෙන හැටියට කියමු බිම් බෝම්බ සහිත පාරක් තියෙනවා. කෙනෙක් කියන බෝඩ් ගහලා තියෙනවා මේ පාරේ බිම් බෝම්බ තියෙනවා මේක යන්න එපා. මේවා ඉවත් කරනකම් මේ පාර භාවිතා කරන්න එපා. එතකොට කෙනෙක් කියනවා නෑ මොන බෝම්බද මම මේ පිරිත් කියාගෙන යන්නේ මම ගාහන්ට රතන සූත්‍රය කියාගෙන මං කරණීය මිත්‍ර සූත්‍රය කියාගෙන මං බුදු ගුණ සිහි කරගෙන මං ඕක යන්නේ කියනවා. දැන් ගිහිල්ලා අනතුරේ වැටුනොත් පිරිතට බැනලා වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු දේවල්. එවැනි අනතුරු සහිත මාර්ග මගහරින්න කියනවා. අනතුරු සහිත සතුන් අලියෙක් වෙන්න පුළුවන් කොටියෙක් වලහෙක් අඩුගානේ හපන බල්ලෙක් වෙන්න පුළුවන්. එතකොට එවැනි තැන් මගහැරලා යන්න ඕන. ඒක තමයි නුවණ. උපක්‍රමශීලීව නුවණින් මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊළඟට ඒ වගේ අනතුරු සහිත පුද්ගලයෝ ඉන්නවා. අපි හිතමු මේ පාරේ ඉන්නවා මිනිමරුව පිරිසක්, මංකොල්ල කාර්යෝ පිරිසක්, හොරු පිරිසක් ඉන්නවා. මේ පාරේ යන හැම මිනිස්සයා මංකොල්ල කාලා එක්ක ආයුධයකින් හරි ඇනලා බෙල්ල කපලා තියෙන වස්තුව මංකොල්ල කාගෙන යනවා. කෙනෙක් කියනවා නෑ මට එහෙම වෙන්නේ නෑ. මම මෛත්‍රී වඩන කෙනෙක් මට එහෙම වෙන්නේ නෑ. මට දමනය වෙනවා කියලා යනවා. ගිහින් අනතුරේ වැටුණාට පස්සේ ඊට පස්සේ ඒක ධර්මයට බැලලා වැඩක් නෑ. ඔන්න පිරිත් කියපු කෙනාට වෙච්ච දේ, ඔන්න බුදුන් ඇඳපු කෙනාට වෙච්ච දේ. ඕම් පේනව නේද? ඒ මිනිස්සයාටමයි මේ කරදර. පිංගතුනි මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු තැන මගහරින්න දක්ෂ වෙන්න.
ඒවට ගැන උපක්‍රමශීලියෝ මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. දැම් බලන්න ඒකම නෙමෙයිද වර්තමානය මේ වසංගතයත් එක්ක. මිනිස්සුන්ට කියනවා එලියට බහිනවා නම් විශේෂෙන් මුකාවරණයක් පලඳින්. අන්න ආරක්ෂාවෙන්න ඕන තැන ආරක්ෂාවෙනවා. ඊළඟට ඔබ පාරක යනකොට යම් තැනක ගිහිලා බඩුවක් ගන්න ගිහිල්ලා පෝලිමක හිටියත්. ඔබ මීට්‍රයක එකහමාරක දුර තියාගෙන තව කෙනෙක් එක්ක දුරින් ඉන්න. ඊළඟට ඔබ කොහේ හරි ගිහින් යමක් ඉස්පර්ස වෙලා අති මොනවාහරි ඇල්ලුවට පස්සේ සමට වැටක් වෙන්න පුළුවන් දොරක් අරිනකොට වෙන්න පුළුවන්. ඉක්මනින් ආපු ගමන් අත්හෝදන් එක්ක විසබීජනාසක වලින් සබං වලින් හරි මොනුවෙන් හරි අත්හෝද ගන්නකි. එතකොට මේවා කෙනෙකුට මේ රෝගයෙන් මේ වසංගතය විසබීජෙන් ආරක්ෂාවෙන්න ඕන ක්‍රමටික තියෙනවා කියල. ඒවා අනුගමනය කරගෙන තමන්ගේ ගමන යන කෙනාට රස්සාාවට යනවවෙන්න පුළුවන් බඩුගේෙන් යනවවෙන්න පුළුවන් වෙනත් හදිසි ගමනකට යනවවෙන්න පුළුවන් ලෙඩෙක් බලන්න යනවවෙන්න පුළුවන් හැබැයි ඔහු ඒ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරගෙන එලියට යන්න එය ආරක්ෂාවෙනවා. හැබැයි කෙනෙක් කියනොන්නේ අපි මේ රතන සූත්‍ර කියලා තියෙන්නේ පිරිත් පැන් ඉහාගෙන ඉන්නේ අපි පිරිත් පැන්වලින් ඔක්කොම මූුණයි අත හෝදන්නේ පිරිත් පැන්වලින් ඒ නිසා අපිට ඔය කොරෝණ එන්නේ අපි මේවට දන්නවා අපි දන්නවා ඔහොම කියාගෙන ගිහිල්ලා අවසානයේ තමන්ට ලෙඩේ හැදුනට පස්සේ බුදු හාමුදුරුව ඇරදිකාරය නෙමේ ධර්මයට බැල්ල වැඩක් නෑ තමන් ආරක්ෂාවිය යුතු තැන තමන් ආරක්ෂා වෙලා නෑ. ඒ නිසා පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව තියෙනවා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව අනතුරු සහිත තැන් මගහරින්. ඒ නිසානේ වර්තමාන කියන්නේ ඔහි ඇවිදින්න එපා ගමන් බිමන් යන්න එපා අත්‍යවශ්‍යම දෙයකට පමණක් එළියට යන්න. හැබැයි යන හැම වෙලාවෙම ඔබේ ආරක්ෂාව ඔබ පුළුවන් තරම් සිහියෙන් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කටයුතු කරන්න. අනවශ්‍ය ගමන් බිමන් විනෝද ගමන් නෑදෑ ගමන ඒ වගේ දේවල් අඩු කරලා ටික කාලයක් ඔබ ආරක්ෂා වෙලායින් අන්න මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඒ නිසා පිංගතුනේ ඒ වගේ අපිට සමහර අනතුරු බුද්ධියෙන් නුවණින් සලකලා ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්කම තියෙන. ඒ වගේම බුදුහාඳුරු පෙන්නවා ආයුෂ තියෙන කෙනෙක් දීර්ඝායුෂ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 90ක් 100ක් ජීවත් වෙන්න උපතින් ආයුෂ තියෙන කෙනෙක්. හැබැයි පෙර සසරේ කරපු කර්ම විපාකයක්. ඒ කර්ම විපාක එනකොට තමයි හිතත් එන්නේ නෑ යන්න ඕන කියලා හිතෙනවා. අනතුර දැක දැක නෑ ප්‍රශ්නයක් නෑ මමනේ යන්නේ මට වෙන්නේ නෑ කියලා හිතෙනවා. ඒ අර කර්ම විපාකේ. හැබැයි ඒ වෙලාවට නුවණ පාවිච්චි කරනවා. බුද්ධිය පාවිච්චි කරන මේ හැම දෙයකටම ජීවිතේ ධර්මාවබෝධයට වගේම එදිනෙදා ජීවිතය තුළ පවා ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන කෙලෙස් තවන වීරිය සම්පජාන කියන හොඳ නුවණක් තියෙන්න ඕන. සතිමා කියන සිහිය අවශ්‍යයි. දැන් බලන්න මේ හැම දෙයකින්ම හොඳ සිහියක් තියෙන්න ඕන. සිහියෙන් ඉන්න කෙනාට තමයි හැම වෙලා දැන් අපි දකිනවා සමහර වෙලාවට. දැන් ඔබ හිතන්න සමහර ඔබ දැකලා ඇති මාස්ක් එක පළඳින මුහුණු ආවරණේ පළඳිනවා. හැබැයි ඒක පැළඳගෙන හිටිය සිහි කල්පනාව නෑ ඇයි මේක දාගෙන ඉන්නේ. ඒක පාත් කළ නහය හාරනවා. ඊට පස්සේ කවුරු හරි එක්ක කතා කරනකොට සමහරලාවට කෙනෙක් ළඟට ඇවිල්ලා ඒක පාත් කරලා කතා කරනවා. ඊළඟට ඒ කතා කරන ගමන් හිටි ගමන් ඒක පාත් කරලා ඉවරලා කට හාරනවා. මොනවා හරි දත්වල හිර වෙච්ච දෙයක් සුද්ධ කරනවා. එතකොට මේ වගේ සිහි කල්පනාව නැති වුණාට පස්සේ තමන්ට තේරෙන්නේ මට අමතක වුණානේ. මට කල්පනාවක් නැති වුණා කියන. අන්නේ නිසා හැම වෙලාවෙම සිහිය පවත්වන්නට ඕන සිහියෙන්ෙන්. ඒවගේම සම්පජාන කැන හොඳ නුවනක් තියෙන්න ඕන. ඒ නුවන තියෙන කෙනා තමයි මේක යහපද්ද අයහපද්ද. මේක කුසල්ද අකුසල්ද. මේ දේ හොඳයිද නරකයිද. මේක මට යහපතක් වෙනවද අයහපතක් වෙනවාද. මේක ධර්මයට එකඟද නැද්ද. ඒ හැම දෙයක්ම හැම වෙලාම ධර්මානුකූලව නුවනින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් විමසලා බැලීමේ නුවන ඒකට කෙනව සම්පජාන. ඉළඟට ආතාපි ගැන කෙලෙස් තවන වීරයක් තියෙනවා. වීරිය තියෙන කෙනා කොහොම හරි මං මගේ ජීවිතය ආරක්ෂා කරගන්න. මං මේ නරක පුරුදු අතහරිනවා. මං මේ වැරදි දේවල් අතහරිනවා. මං කොහොම හරි මේ ආරක්ෂිත දේවල් අනුගමනය කරන වීරිය තියෙන්නවා. එතකොට වීරිය සිහිය නුවන මේක යොදාගත්ත කෙනා ජීවිතයේ
ලෞකික ජීවිතෙත් තමන් ජයගන්නවා. ඒ කරුණුම ධර්මාවබෝධයට යොදාගත්ත කෙනා ලෝකෝත්තර මාර්ගය තුළත් ධර්මාවබෝධය පිණිස ජීවිතයේ දියුණු කරගන්න. ඊළඟට පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකෙ මිය යන අය අතර සමහරු දැන් අපි කතා කරා උපතින් ගෙනාපු ආවිශ අවසන් කළ මැරෙන්. සමහරුන්ට ආවිශ තියෙද්දී කර්ම විපාකයක් ඉස්සර වෙනවා. කම්මක්කේ. තව කොටසක් ඉන්නවා ආවිෂ ඉවර වෙනකොටම කර්ම විපාකයක් එකට බැඳෙනවා. ඒ දෙක එකට වෙන්නේ. කෙනෙක්ගේ ආවිෂ ඉවර වෙනකොටම කර්ම විපාකයක් ගැලපිලායන. උබයක්කේ කියන. ඒ කරුණු දෙකම එකට එකතුවීමේ මරණය සිද්ධ වෙන. උබයක්කේ. ඊළඟට ඔය එකක්කත් නැතු මැරෙන්න්නත් පුළුවන්. ජීවත්වෙන ආවිෂ ඉවර වෙලත් නෙමේ. කර්ම විපාකයක් මතු වනත් නෙමෙයි. ඒ කරුණු දෙකම එකවර මතු වනත් නෙමෙයි. ඒවට කෙන උපච්චේද මරණ. පිංහතුනි උපච්චේද මරණ කියල ධර්මය පෙන්න්නන්නෙමි ස්භාවික විපත්. 100,000 ගනම් භූමි කම්ප ඇවිල්ලා 100,000 ගනම් මිනිස්සු මැරෙන ගොඩ නැගිලි පිටිං සෙනග 100,000 ගනන් ගොඩ රැගිලිවලට යට වෙලා මිනිස්සු මැරෙන. ගිනි කඳු පුපුරලා ගම්මාන පිටිං යට වෙලා 100,000 ගනම් මිනිස්සු මියගිය ඉතිහාසය අපිට සිදුවීන් අහන්න පුළුවන්. ඒවගේම මුහුදු ගොඩ ගල් අපි දන්නවා කවුරු සුනාමි අත්දැකීම. ඔබට මතක ඇති ඔබ මේ පුංචි කාලය හරි ඔබට මතක ඇති. 10,000 සංඛ්‍යාත පිරිසක් සුළු මොහොතකද මිය ගිය. ඒ හැමෝගෙම මේ ආවිශ අවසන් වනාවත් ඒ හැමෝටම කර්ම විපාකයක් එක පාරමේ ලක්ෂ ගානම් මිනිසුන්ටාවවත් එහෙම දෙයක් නෙම ඒවට ගැන උපච්චේද ස්වභාවික විපත් මේ වසංගතරෝ ගත්තේ වගේ. ලෝකයේ පුරා විටෙන් විට වසංගත මහා දරුණු විපත් නායාම් ගිනිකඳු පිපිරීම් බුදුහාන්දුරුව එක පෙන්න්නනවා මහනෙනි බාහිර පටවි දහතුව කිපෙනවා. පටවි ගැන මහා පොළො භූමි කම්පා ඇති වෙනවා නායාම් ඇති වෙනවා පොළොව සෙලවීම ඇති වෙනවා. මහනෙනි බාහිර ආපෝ දහතුව කිපෙනවා බාහිර ආපෝ කැන ජලය ජල ගැලීම් ගං වතුර විපත් ඇති වෙනවා මුහුදු ගොඩ ගලනවා. ඒ ජලය කිපීම නිසා ගංවතුර විපත් මහා වරුසා මුහුදුගොඩ ගැලීම් මේවා බාහිර ආපෝ දහතුව කිපීමෙන් ඇතිවන විපත්. මහනෙනි බාහිර තේජෝධාතුව නිසා 100,000 ගනම් මිනිස්සුමී යනවා කිය. තේජෝ කියන උණුසුම පරිසර උෂ්ණත්ති වැඩි වෙලා උණුසුමට මිනිස්සු මැරෙන. ඊළඟට ගිනි කඳු පුපුරනවා. උෂ්ණත්ව වැඩිවෙන් ලැව් ගිනි ඇතිවෙන මේ වගේ හේතු නිසා 100,000 ගනම් මිනිස්සු ගින්නෙන් මැරෙනවා. ඊළඟට බාහිර වායෝ දහතුව සුළඟ සුලිසුලාං කුණාටු මේ වගේ විපත්වලින් 100,000 ගනම් මිනිස්සු මැරෙන. ඒ නිසා මතකතියාගන්න අපිට මැරෙන්න්න කොච්චරනං හේතු තියෙනවාද. ඔබ හොඳට විමසල බැලුවොත් ආපස්සට ඔබේ ජීවිතය තුළ මවකුසේ පිළිසිඳගත්ත මොහොතේ ඉදං මවකුස ඇතුළෙම දරුව කොච්චර මැරෙනවාද කියලා හිතන්. මේ ලෝකයේ අවුරුද්ධකට ගත්තු ලක්ෂ ගානක් දරුව මවකුසවල් ඇතුළෙ මිය යනවා. අම්මල දරුව බිහි කරනකොට ඒ දරුව බිහිවෙනකොට මිය යන දරුව ඉන්න. ඉපදිලා ටික වෙලාවකින් අම්මලා ඔඩොක්කුවේ තියාගෙන ආදරින් කිරි දෙනකොට එහෙමම දරුවා මිය යනවා. පුංචි වයසි සෙල්ලං කරන කාලේ මොනතරං අනතුරු තියෙනවද. ළමා වයස තරුණ වයස මැදි වයස වයිසට ගිහිල්. ඔය හැම කාලෙකම කවදක් ඔත්තන කොයි මොහොතේ හෝ මරණයට කාලයක් තැනක් නොතැනක් පුද්ගල බේදයක් කුලබේදයක් ජාතිබේදයක් වර්ණ බේදයයි කිසි දෙයක් නෑ. උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදා කොත්තන කොයි මොහොතේ මොන විදියට හරි මරණයට මූුණ දෙන්න වෙනවාමයි නත්ති ජාත සමරණ නොමැරඉන්න පුළුවන් ක්‍රමයක් නෑ. පිංහතුනි දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමි වැඩඉන්නකොට මුළු මහත් ජේත වනේ ආලෝකමත් කරගෙන ආපු දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වැඳගෙන කියනවා. අපමිදම් භික්කවේ මනුස්සානං ආයු මේ මනුස්සයන්ට තියෙන ඉතාම ස්වල් පාවිශයි. ගමනීයෝ සම්පරායෝ ඒ කාන්තෙන් පරලවයා යුතුමයි ගැන මැරෙන්න්න වෙනවා මයි නත්ති ජාතස් සමරණං. උපන්නාව කිසිම සත්වයකුට නොමැරීන්න පුළුවන්නන් ක්‍රමයක් නෑ. ඒනම් අපිට පේනවා මේ හැම කෙනෙක්ම
ඒ කාන්තෙම මිය යනවාමයි. ඊළඟට දවසක් බුදුහාන්දුර ඉදිරී තවත් දෙවි කෙනෙක් පෙනීදලා කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස කාලේ වේගෙන් ගෙවිල අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිල යනවා. තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක වේගෙන් ඉක්මිලා යනවා. වයෝගුණන් අනුපුබ්බන් ජහන්ති උපන්නා වූ සත්වයා දවසින් දවස වයසට යනවා. ඒ තම් භයම් මරණයේ පෙක්කමානු. මරණය ඉදිරියේ බය දකින කෙනා පුඤ්ඥානි කෛරාත සුකාවහති ජීවිතයට සැපගෙනත් දෙන පින් කරගන්න මහන්සි ගන්න ඕනෑ කියලා කියන. දැම බුදු හාන්දුර නෙමේ මේ කියන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආපු දෙවි කෙනෙක් බුදු හාන්දුරු ඉදිරියේ මේ ගාථාව කියන. කාලේ වේගෙන් ගෙවිලා යනවා දවල් රෑෙක් මිලා යනවා සත්වයා දවසින් දවස වයිසට යනවා මරණයට ලංවෙනවා. මරණය ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදීව ජීවිතයට සැපගෙනත් දෙන පින් කරගන්න ඕනෑ කියලා කියන. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව බොහෝ කොටස් අනුමත කරලා අන්තිම පදේ විතරක් වෙනස් කර. බුදුරජාණන් වහන්ස කියනවා දේවතාව ඔබොයි කියපු කතාව ගාථාව ගොඩක් දේවල් හරි. අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිලෑනු. ඒක හරි. තරයන් තිරත්යෝ දවල් රෑ දෙකත් ඉක්මිලා යනු. දවසින් දවස වේගෙන් දවල් රෑ ඉක්මෙනවා. වයෝගුණන් අනුපුම්බන් ජහන්තේ මේ උපන්නා වූ සත්වයා දවසින් දවස වයසට යන. මරණයට ලං වෙනවා. ඒ තම් බයම් මරණය පෙක්කමානු මේ සත්වයා මරණ ඉස්තිරියේ බයක් තැති ගැනීමක් ඇතිකරගන්නට ඕනේ. ඒ මරණ ඉදිරියේ බය දකිට කෙනා අන්න දේවතාව අවසාන වචනයට කිව්වේ ජීවිතයට අප්‍රමාදීව සැපගෙනත් දෙන පින් කරගන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අන්නේ පදේ වෙනස් කරලා කියනවා. මරණය ඉදිරියේ බය දකින කෙනා ලෝකාමිස්සේ අතහැරලා. මේ සසරින් ගැලවෙන්න මයි මහන්සි ගන්න ඕනෑ කියල බුදුරජාණන් වහන්සේ වදාළ. එතකොට බලන්න මරණය ඉදිරියේ බය දකින කෙනාට කරන්න තියෙන එකමදේ මේ ලෝකයා ගැන තියෙන ඇල්ම අතහැරලා. සබ්බ ලෝකයේ අනපිරත සංඥාව කියලා ධර්මය උගන්නනු. මේ සියලු ලෝකයන්ගෙන් නොඇලෙන විදිහට හිත වඩන ආකාරය. මේ සියලු ලෝකයන් ගැන අනිත්‍ය සිහි කරමින් ආදීනෝ මෙනෙහි කරමින් සබ්බලෝක අනබිරත සංඥා වඩන්න කියෙන්. පිංගතුනී දිවිය ලෝක ඉපදුනා. ඒ පින ගෙවිල් අවසන්න වෙනකොට බොහෝ වෙලාවට දෙවිය නුච්චුත වෙලා පහු සතරාපායට මනුස්සලෝකට වැටෙනවා. දිවිය චුති කියන සූට්‍ර බුදු හාන්දුරු පෙන්න්නනවා දිවිය ලෝකෙ දෙවියන්ගෙන් චුතවෙන අය අතරින් බොහෝ පිරිසක් සතරාපාය උපදිනවා. ඒ නිසා අපිට සම්පූර්ණ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාව අපි රැකුණ ආරක්ෂා වුණා මම නම් බේරුණා කියල අපිට විශ්වාසයක් ඇතිකරගන්න පුළුවන්න ඒ ධර්මාවබෝධය ලැබීමෙන්මයි. මේ සතරාපායෙන් මිදිලා සදහටම ගැලවෙන මාර්ගයට පැමිණීමෙන්මයි. ති අන්නේ නිසා ඒ වෙනුවෙන් ඔබ උත්සාහ කරන්න වීරිය වඩ. පිංගතුනී මරණය කියනෙ අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොතේ මොන විදිහට අපි කරායනවද. ඒ මරණය ඉදිරියේ ධර්මය සිහිකර ගන්නවා කෙනෙක ලේසි දෙයක් නෙමේ. හැබැයි කාලයක් ධර්මය පුරුදු කරපු කෙනෙකුට ඒක පුළුවන්. ඒ නිසායි පිංහතුනි මැරෙන්න්න වැටෙනකං ඉන්න එපා කියල අපි නිතර දේශනාවල බණට කාලයක් තිස්සේ. ස්වාමීන් වහන්සේලා බණට හැමෝම දේශනා කරන්න මේ බුදු හාදුරන්ගේ ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා නිතර පෙන්නල දෙන අප්‍රමාදීවෙන්. සියලු බුද්ධ වචනවල ගත්තොත් ධර්මී හරය අප්‍රමාදීන සම්පාතිත බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය මහණනි අප්‍රමාදීව කුසල් වඩන් අප්‍රමාදී වෙන්න කියන වචනය අන්නේ නිසා අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිගන්න පිංහතුනී අපි දන්නේ නෑ මේ යන විපත් එක්ක කවදා කොත්තන කොයි මොහොතේ මොන විදියට ජීවිතය අවසන් වෙයිද. දැන් අපි බලමු මැරෙන්න්න වැටෙනකං ඉන්න අය ආයක මං ඒ වෙලාවට බලාගන්නකු මන් දන්නවා මං ගැන මැරෙන් යන වෙලාවට මංගානට එක් කරගන්න අන්න එහෙම හිතන පිරිසක් ඉන්න. ඔබේ නෑයෝ අතර ඇති ඔබ දන්න අතරු ඇතිරි ඔබේ අසල් වැසියෝ ඇති ඕන තරං අය ඇති. ඔය කතාව කියන අය ඇති ආමන් දන්නවා මගේ වැඩේ කරගන්න. මංගාන්ට පණ යන වෙලාවට චුති සීතනය ආමං ඒක ගාන්ට හදාගන්නම් කිය. පිංහතුනී බොහෝ දෙනෙකුට මරණාසන්න වෙනකොට ධර්මය සිහිකරගන්නවර්තියා ධර්මයක් පුරුදු කරන්න නැතුව කාලයක් ඉඳල අකුසල් කර ඉඳලා වයසට ගිය බොහෝ දෙනෙකුට අවසාන කාලෙ සිහි කල්පනාවක්කත් නෑ. ඒ අයට සිහිය තිබුණත් හිත විපිලිසර වෙනවා. අර පෙර කරපු අකුසල් ජීවිතය කරපු පවකං
ඒවා බොහෝ දෙනෙකුට මරණ මංචකයේ චිත්‍රපටි වගේ බලවත් වෙනවා. මම මේ වගේ වැරදි වැඩ කරා, මම මේ වගේ පව්කම් කරා, මම මේ වගේ අකුසල් කරා, අයියෝ මම මේ වගේ වැරදි වැඩ කරා කියලා ඒව කොහොම එක ගලාගෙන හිතට එනවා. මිනිස්සු අන්ත අසරණයි අකුසල් ඉදිරියේ, පව්කම් ඉදිරියේ. අන්නේ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරගන්නවා කියන එක අප්‍රමාදීව වෙහෙසිය යුතු දෙයක්. දැන් ඔබ හිතන්න මෙහෙම නිකම් මිනිස්සු මැරෙන අවස්ථා ගැන ඔබ එකින් එක හිතලා බලන්න. අපි කියනවා මං වැඩේ කරගන්නම්, මං දන්නවා කියලා කිව්වට මේ ධර්මයේ සිහි කරගන්න එක ලේසිද කියලා ඔබටම ගලපලා බලන්න පුළුවන්. දැන් බලන්න නිකන් සාමාන්‍යයෙන් ඔබ පත්තරයක් අරන් බැලුවත්, එදිනෙදා රටේ මිනිස්සු මේ යන ආකාර දිහා බැලුවත්, ඔබේ ගමේ නගරේ වේවා මැරිච්ච මිනිස්සු දිහා බලන්න කොහොමද මැරුණේ කියලා. ඒ කවුරුවත් සැලසුම් කරපු විදිහට මැරුණා නෙමෙයි. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයා මැරෙන්න කැමති මොන විදිහටද? කවුරුත් මැරෙන්න කැමති නෑ. ඕනම කෙනෙක් උත්සාහ කරන්නේ නොමැරී ඉන්න. මරණ ඉදිරියේ පවා මිනිස්සු කොච්චර යාඥා කරනවද, යදිනවා. අනේ මට මැරෙන්න බෑ, අනේ මට මැරෙන්න බෑ. අනේ බුදු ඩොක්ටර් මාව බේරගන්න කීකේ කොච්චර මරණ ඉදිරියේ ජීවිතේ ඉල්ලලා අඬන, වැළපෙන පිරිසක් ඉන්නවද ලෝකෙ පුරා. මිනිස්සු මරණ ඉදිරියේ අසරණයි. මොහොතක් හරි, දවසක් හරි, සතියක් හරි ජීවත් වෙන්න පුළුවන් නම් ඒකට ඕනම කැපකිරීමක් කරන. දැන් අපි හිතමු ඇක්සිඩන්ට් එකක් වෙච්ච කෙනෙක්. වෛද්‍යවරු කියන ඔයාට ජීවත් වෙන්න නම් ඔයාගේ කකුලක් කපන්න වෙනවා. අනේ කමක් නෑ, කකුල කපලා හරි කමක් නෑ, මට ජීවත් වෙන්න පුළුවන් නම් කැමති වෙනවා. ඊළඟට වෛද්‍යවරු කියන ඔයාගේ මේ කකුලටත් මේක එක්ක ලෙඩක් නම් එක පැතිරිලා තියෙන්නේ, ඔයාට මේ අනිත් කකුලත් කපන්න වෙනවා. ඒත් කැමති වෙනවා. අපි හිතමු යම්කිසි ලෙඩක් නිසා කවුරු හරි කියනවා අත් දෙක කපන්න ඕනේ. ඒත් කැමති වෙනවා. අත් දෙකයි කකුල් දෙකයි නැතුව හරි ඉන්න පුළුවන් නම් දවසක්, සතියක්, මාසයක් ඒත් කැමති. ඊළඟට අපේ ශරීරය තව මොන්න කොටස් අයින් කරලා හරි කමන්නේ ඉන්න පුළුවන් කියලා, අඩු ගානේ බෙල්ල විතරක් හරි තියෙන්න පුළුවන් නම් ඒත් කැමති වෙනවා. ඒ තරමට මිනිස්සු ජීවිතේට ආස කරන, ඇලුම් කරන. පිංගතුනි මරණාසන්න මොහොතක ඔබ හිතන්න ඇක්සිඩන්ට් එකක් ගැනම හිතමු අපි. හදිසි අපි කවුරුත් හිතමු අනේ අපිට එසේ නොවේවා. අපි කවුරුත් පින්කම් කරන, පින්කමක් කරත් අපි ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබේවා, නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා අපි ප්‍රාර්ථනා කරන. නමුත් අපි යථාර්ථය, සමාජෙ වෙන දේවල්, අපිට වෙන්න පුළුවන් දේවල් අපි ඒවා නුවණින් විමසලා අපි යථාර්ථය දැනගත යුතුයි, තේරුම් ගත යුතුයි. අපි හිතමු මිනිස්සු මැරෙනවා. බලන්න දවසකට කොච්චරනම් ඇක්සිඩන්ට් වලින් මැරෙනවද කියලා. මිනිස්සු පාර පයින්න ගිහිල්ලා හැප්පෙනවා, පාරේ ඇවිදගෙන යනකොට හප්පගෙන යනවා. ඉස්සරහින් ඇවිල්ලා හප්පන්නත් පුළුවන්, පිටිපස්සෙන් හප්පගෙන යන්නත් පුළුවන්. වාහන හැප්පෙනවා, වාහන පෙරලෙනවා. කොච්චර අනතුරු වෙලා මහමග මිනිස්සු මේ යනවද? දැන් අපි හිතමු හැප්පිලා මැරුණා. මිනිස්සේ කැප්පිච්ච ගමම්ම වාහනේ හැප්පෙනකොටම එක පාරට තප්පරෙන් චුත වෙලා යන්නේ. එහෙම කලාතුරකින් එහෙම සම්පූර්ණ පොඩි වෙලා ගිය වෙලාවක වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු සමහර ලෙඩ්ඩු ඔබ දැකලා ඇති හැප්පිලා පාරවල් වල ලී හලාගෙන, එක්කෝ අත් කකුල් කැඩිලා ලේ ගොඩේ බොහොම අමාරුවෙන් ඉස්පිරිතාලට ගෙනියනවා, කෑග් ගහ වේදනාවෙන් ගෙනියනවා. එක්ක ඔපරේෂන් කරනවා. ඒ වගේ ඔපරේෂන් එකේදී මැරෙනවා. දැන් ඔබ හිතන්න අර හැප්පිච්ච වෙලාවක ලේ ගලාගෙන ඇදගෙන වැටිලා අතපය කැඩිලා පනා දිනකොට, ඉස්පිරිතාලට ගෙනියනකොට ධර්මයේ සිහි කරගන්නවා කියන එක ඒ වෙලාවට සුගතියේ හිත පිහිටවාගෙන බුදුගුණ මෙනෙහි කරලා කරපු භාවනාවක් මෙනෙහි කර කර ධර්මයේ හිත පිහිටනවා කියන එක ලේසිද කියලා? ඒක ලේසි නෑ. එවැනි අවස්ථාවක දන්න ධර්මයේවත් කෙනෙකුට මතක් කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. සමහරු බය වෙනවා, කල්පනාව නැති වෙනවා, සිහිය නැති වෙනවා, එක්කෝ බය වෙච්ච ගම. සිහිය එනවා, සිහිය නැති වෙනවා සමහරුන්ට. මිනිස්සු අන්තාසරණයි. ඊළඟට ඔබ හිතන්න, අපි දන්නවා සමාජ ඕන තරම් ගුටි බැට කාලා ගහගෙන රණ්ඩු සරුවල් වෙලා මිනිස්සු මැරෙනවා. පවුල්වල වෙන්න පුළුවන්, අසල්වැසියෝ අතර වෙන්න පුළුවන්, ආරවුලක වෙන්න පුළුවන්, ඉඩකඩම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවියාවිද අරගෙන මිනිස්සු කොටා ගන්නවා, වෙඩි තියා ගන්නවා, පොළු වලින් ගහ ගන්නවා, අවියාවිද වලින් ගහ ගන්නවා. උදැල්ලෙන් ගැහුවා කියයි, පිහියෙන් ගැහුවා කියයි, පොරවෙන් කෙටුවා කියයි, කොච්චර අපිට දවස ගානේ අහන්න ලැබෙනවද ඔය වගේ දේවල්. දැන් ඔබ හිතන්නේ එවැනි අනතුරකින් ගුටි කාලා මැරෙනකොට මිනිස්සේ
ඒ ගුටි කනකොට ධර්මය සිහිකර ගන්නවා කියන එක ලේසිද? අමාරුයි. ගොඩාක් අමාරුයි. මේ බුද්ධ ශාසනය එවැනි සිදුවීම් තියෙනවා නැත්තිනේ. හැබැයි අපිට බුද්ධ දේශනාම කියව්වත් එක සිදුවීමක් දෙකක් තුනක් හොයාගන්න පුළුවන්. එවැනි මහා විපත් අනතුරු මැද්දේ ගුටි කකා හරි වේදනා විඳවිඳ ධර්මී හිත පිහිටවාගත චරිත්. දැම් බලන්න බිම්බිසාර රජ්ජුරු හිරකුටියක දාලා කන්න නොදී වද දුන්න. උඩ එල්ල යටිපතුල් පැළුව කියනවා ගිනි පොකුරුට ඇවිත් දෙව්වා. එතකොට පුංචි වදයක්ද කියලා බලන් කන්න නොදී මැරෙන කන්තියලා තිබ්බා. උඩ එල්ලලා කකුල් පලලා ගිනි පොකුරුට ඇවිද්ද ඕනකොට මොන තරං වේදනාවද්ද වදයක්ද. හැබැයි ඒ හැම වෙලේම බුදුගුණ සිහි කරනවා. ධර්මය ගුණ සිහි කරනවා සඟගුණ සිහි කරනවා. ඉපදීම දුකයි කියපු ධර්මය කොච්චරනන් සත්‍යයක්ද. ඉපදිච්ච නිසානේද මං මේ දුක්විදින්නේ. මේ ධර්මය නං ඒ කාන්තයෙන් ස්වාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි කියල ධර්මය සිහි කර. ඒ වගේ චරිත අපිට හිතන්නවත් බෑ. අච්චර වදදීලා මරණ කොටත් මරණ සතිය වඩනවා අනිත්‍ය මෙනෙහි කරනවා බුදුගුණ සිහි කරනවා. සුගතිය හිත පිහිටවාගෙන නින්දෙන් පිබිදිය වගේ ජනවසභ කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණා බිම්බිසාර රජ්ජුරු. සාමාන්‍ය මනුස්සෙකුට හිතාගන්නවත් බෑ. පෘතජ්ජන කෙනෙකුට ඒ වගේ ධර්මයක් සිහි කරනවා කියන එක වැනි අනතුරු සහිත මරණයකද හිතාගන්නවත් බැරි දෙයක්. ඊළඟට පිංහතුනේ අපි දන්නවා මිනිස්සු ගිනිතියාගෙන මැරෙනවා. කේන්ති ගිහිල්ල ප්‍රශ්න ඇතිවෙලා මිනිස්සු ගිනිතියාගත් අවස්ථාව ඕන තරන් ඇති. එවැනි අවස්ථාවක ධර්මී දැන් ඔබ දැකල ඇති ගිනි තියාගත්ත කෙනත් ගිනි නිකංගේ ගිනි අරගෙන්නෙවෙයි. තමන්ගේ ශරීරයට ගිනි තියාගත්ත කෙනා වනත් කෑගගහ විලාපදිදී දුවනවා ගිනි ගන්නකොට වේදනාවට. මොනතරං වේදනාවත්. ඒ වෙලේ ධර්මී සීකරනවා කෙනෙ අපිට හිතන්නවත් බෑ. මුළු බුද්ධ ශාසනයට මේ වැනි හරිම ආශ්චරිමත් එක සිදුවීමක් තියෙනවා. මාගන්දියා සාමාවති ඇතුළු 500ක් කොටු කරලා ගිනි තිබ්බ ගොඩ නැගිල්ලකට දාලා. ඒ 500 දෙනාම මෛත්‍රිය වඩමින් මරණ සතිය වඩමින් අනිත්‍ය සිහි කරලා වේදනානු පස්සනා වඩලා. ගිනිගන්න ගොඩ නැගිල්ල ඇතුළේම භාවනා කරලා 500ම පිච්චිලා මැරුණා මරණෙන් බේරුන්නේ. හැබැයි මරණින් මත්තේ සුද්ධවාස බඹලොව ඉපදුන. ඒ මරණ වේදනාවත් ධර්මාවබෝධයට ආශිර්වාදයක් කරගෙන ඒ වේදනාව තුළ වේදනානු පස්සනා වැඩුව ධර්මය අවබෝධ කරගත්ත. හැබැයි වර්තමානය අපිට සාමාන්‍ය පෘතජ්ජන ලෝකෙ හිතාගන්නවත් බැයි වැනි සිදුවී. ඊළඟට ඔබ බලන්න සරපයෙක් ගැහුව කියයි. මිනිස්සු වේද එක්ක සරපයාගේ දත වදිනකොටම පණයනව නෙමේ. වේදනා විඳලා ඇදුන් දීලා බොහොම දුක්විඳලා මිනිස්සු ඒ වේදනාවත් එක්ක තමයි අර විස ශරීර ගත වෙලා මනුස්සෙක් මේ යන්න. ඊළඟට පපුය අමාරුවක් ආවත් මොලේ නහරක් පිපුරුවත් එකින් එක හිතාගෙනයන් දැම මේ කෝවිඩ් ගැන බලන්න. ඔබ දැකල ඇති මේ වසංගත එක්ක මී අන අය හුස්ම ගන්න බැරුව. හුස්ම ගැනීමේ අපහසුතාවයක් එක්ක සමහරු හුස්ම ගන්න මැසින් නොල්ට හයි කරලා. චර දඟලනවද පෙනහළු අක්‍රිය වෙලා හුස්ම ගන්න බැරුව. එහෙම තමයි මිනිස්සු මැරෙන්නේ වේදනාවක් එක්ක මනුස්සෙක් මේ යන්න. ඉස්පිරිතාලෙක පණගියත් නහයෙන් බටදාලා උගුරෙන් බටදාලා ඉසේලයින් දීලා කොච්චරන සමහරු මැරෙන්නේ යනකොට මැරුණ වගේ නම්. අතපය තලනවා කොන්දට ගහනවා හෙට හරෝනවා මෙහෙට හරෝනවා. සමහල් බැරිම තැන මැරිලා වගේ නම් පපුෝට කරන්ට කාරි අල්ලන උඩ විසි වෙලා පහ ඇඳට වැටෙන්. එතකොට හිතන්න මේ මරණාසන්න මොහොත මරණ මංචකේ ලෙඩ වෙලා එක්තැන් වෙලා අසරණ වෙලා මරණාසන්න වෙච්ච වෙලාවක. නිදහසේ බණ සිහිකරගෙන අහපු ධර්මය මෙනෙහි කරගෙන බුදුගුණ සිහිකරගෙන මරණ සතිය වඩාගෙන. සුගතිය හිත පිහිටවාගෙන අපි කියනොක බොහෝ දෙනෙකින් ඇහෝත් අනේ මට මේ ඔක්කෝම දේවල් අතහැරලා. සියලු ප්‍රශ්නවලින් මිදිලා මේ හැම දෙයක්ම ඉවරයක් කරගෙන. ධර්මය සිහි කරගෙන කරපු පින්කන් සිහි කරලා පින් පොත කියෝගෙන කවුරු හරි ළඟ ඉදම් මට පින් පොත කියෝනුවනම් මම පණයනකොට. බුදුගුණ සිහිකරගෙන සාධු කාරදීලා එහෙම මැරෙන්න්න තියෙනවනම් කොච්චර හොඳද කියලා හිතනවා. බොහෝ දෙනෙකුට බනාහල බුද්ධ දේශනාවල සිදුවීන් අහලා හොවැනි තොරතුරු බණට ඇහුවට පස්සේ. එවැනි පැතුමක් සිහිනයක් ආසාාවක් මිනිස්සු තුළ සාමාන්‍යෙන් ඇති වෙන. අනේ මටත් මෙහෙම වෙන්න තියෙනවන. මටත් මේ විදිහට ජීවිතය අවසන් කරන්න තියෙනවන. නින්දෙන් පිවිදිය වගේ මටත් සුගතියක උපදින්න තියෙනවන.
පිංගතුනි ඒ පිණිස උත්සාහ කළ යුතුයි. ධර්මාවබෝධය විතරක් නෙමෙයි ධර්මාව සුගතිය යනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. අමාරුයි. අපි කාගේ ජීවිත සතර අපායට නැමිලා තියෙන්නේ හරියට මහගෙදරට අපි ඇදෙනවා වගේ. බුදුහාඳුරන්ගේ උපමාව පෙන්වුවේ විදියට. දැන් ඔබ හිතන ඔබ බඩු ගන්න යනවා. කඩේකට ගියත් බඩු ටික ගත්ත ගමන් හැරෙන්නේ ගෙදරට. රස්සාවට යනවා. ඉවර වෙන්න ලං වෙනකොට සැරින් සැරේ වෙලාව බලනවා දැන් වැඩ ඇරෙයිද? දැන් ඉවර වෙයිද? කීයට ගෙදර යන්න පුළුවන් වෙයිද? ඉක්මනට තියෙන බස් එකක හිටගෙන හරි කොහොම හරි ඉක්මනින් ගෙදර එන්න ගෙදරට තමයි හිත තියෙන්නේ. නෑදෑ ගෙදර කියනවා දවසක් ඉඳි දෙකක් ඉඳි නෑදෑයෝ කියනවා අනේ තව දවස් කීපයක් ඉඳලා යන්න. අනේ දවස් කීපයක් ඉඳලා යන්න. කොහේ ගියත් ගෙදර වගේ නෑ කියලා මිනිස්සු කියනවා. එතකොට අපිට පේනවා කෙනෙක්ගේ හිත මහගෙදරට ඒ තරම් ඇදෙනවා. තමන් ඉන්න පැලක් වෙන්න පුළුවන් පොඩි තැනක් වෙන්න පුළුවන් හැබැයි තමන්ගේ හිත කැමති එතන. තමන්ගේ හිත ඇදෙන්නේ එතනට. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මේ සංසාරේ යන සත්වයාටත් මහගෙදරට හිත ඇදෙනවා වගේ සතර අපායටම ඇදෙන්නේ ඒ වගේ කියව. මතක තියාගන්න අපි මේ සසරේ ඉපදී යන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත විඥානයක් එක්ක යන්නේ සසර ගමන. අකුසල මූලයන්ගෙන් හටගත්ත විඥානයක් එක්කනම් අපි යන්නේ. මේ යන සංසාර ගමන තුල අපේ හිත ඇදෙන්නේ කුසලයට නෙමෙයි අකුසල් පැත්තටමයි. අපාය පැත්තටමයි සතර අපාය පැත්තටමයි. ඒ අපායට ඇදෙන හිතක් ආපහු සුගතියට හරවන්න කුසලයට හරවන්න පුළුවන්. ඒ පිණිස අවශ්‍යයි අපි අර කලින් කතා කරපු කරුණු තුන ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරිය නුවණ සිහිය අවශ්‍යයි. අන්න ඒ නුවණින් සිහියෙන් වීරියෙන් තමයි අපායට නැඹුරු වෙච්ච මනසක් සුගතිය පැත්තට හරවන්න. අකුසලයට නැඹුරු වෙච්ච හිතක් කුසලයට හරවන්න. එහෙමනම් පිංගතුනේ හැම වෙලාවෙම මරණය ගැන හිතන්න. බුදුහාඳුරු පෙන්වුවා මහණෙනි මරණය සිහි කරමින් අප්‍රමාදී භාවය ඇති කර ගැනීම පිණිස මරණය සිහි කිරීම මරණ සතිය තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. ඔබ නිතර ඔබෙන් හිතෙන් අහන්න දැන් මම මැරුණොත් කොහේ යයිද? මම මෙහෙම ඉඳලා හදිසියෙවත් මම මැරුණොත් මං කොහේ යයිද? මට පුළුවන් ද මේ සියල්ල අතහැරලා සුගතියක හිත පිහිටවා ගන්න? මම මොන වගේ ගුණධර්මද වඩලා තියෙන්නේ? මම මේ වෙනකොට කොච්චර පින් කුසල් වඩාගෙන තියෙනවද? මට මේව අතහරින්න පුළුවන්ද? හැම වෙලාවෙම තමන්ගේ ජීවිතේ දිහා තමන්ම නුවණින් විමස තමන්ගේ හිතේ ස්වභාවය ගැන තමන්ම විමසන්න. අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ උන්වහන්සේත් පිරිනිවන් පෑව සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරලා. මේ ලෝකේ පහළ වෙච්ච පින්වන්තම කෙනා භාග්‍යවන්තම කෙනා අපි කියනවා භගවා. සියලු ගුණ දරාගන්න තරම් ලෝකෙ පහළ වෙච්ච පින්වන්තම භාග්‍යවන්තම කෙනත් පිරිනිවන් පෑව. අතීතේ පහළ වෙච්ච සියලු බුදුවරු පිරිනිවන් පෑව. පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑව. ලක්ෂ ගණන් මේ මහ පොළොවේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑව. කාම ලෝකෙම අධිපති භාවයේ දරාගෙන හිටපු අය චුත වුණා. දෙවියන් දිව්‍ය ආත්මවලින් චුත වෙනවා. කාම ලෝකේ අධිපති මාරයා බවා සදාකාලික තැනක් නෙමෙයි. ඒ ආත්මෙන් චුත වෙලා යනවා. සමහරු ඒ ආත්මෙන් චුත වෙලා නිරේට වැටෙනවා, අපායට වැටෙනවා. මනුස්ස ලෝකේම අධිපතිය හැටියට පහළ වෙන රජවරු ඉන්නවා කලින් කලට සක්විති රජවරු. මැරිලා යනවා. ඒ නිසා ධනවත් සිටුවරු ඒවා මොන තරම් කවුරු වුණත් උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදා කොතන කොයි මොහොතේ හෝ මිය යනවා. අන්න ඒක සිහි කරලා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න කුසල් වඩා ගන්න. එහෙමනම් ඔබ හැම දෙනාටම මේ හුස්ම ටික යන්න කලින් අපි දන්නේ නැහැ කවදා කොතන මොන විදිහට මරණය අපි කරා එනවද? මුළු ලෝකයාම මරණ බයකින් තැතිගත්ත මොහොතක්. ඒ නිසා මරණයම සිහි කරගෙන අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න මේ වෙලාව මේ වසංගතේ පවා ඔබට ආශිර්වාදයක් කරගන්න ඔබ දක්ෂ වෙන්න. මේක වසංගතේ කොරෝනා කියකින් නැතුව ඒක ආශිර්වාදයක් කරගන්න. ඔබ ජීවිතය අප්‍රමාදීව ගුණධර්ම පුරන්න. ආපස්සට කාලෙකට පස්සේ මේ වසංගතය ඉවර වෙච්ච කාලෙක. මේව හැමදාම තියෙන දේවල් නෙමෙයි. ඔබට ඔබේ ජීවිතය ආපස්සට හැරිලා බලනකොට ඔබටම සතුටු වෙන්න පුළුවන් ඇත්තට මට මේ වසංගතය ආශිර්වාදයක් වුණා.
ඒ කාලෙ මං හොඳට සීලාදී ගුණධර්ම වැඩුවා. මං හොඳට භාවනාව දියුණු කරගත්ත, මං හොඳට බණ භාවනා කරා. මං හොඳට ඒ කාලෙ ගුණධර්ම පුරාගත්තා කියලා. ඒ නිසා අප්‍රමාදීව ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්මානුශාසනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අද ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයේ කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි මංගලා ගුණසිංහ මහත්මිය විසින්. එතුමියගේ අරමුණ තමයි දැනට කැනඩාවේ පදිංචිව සිටින මංගලා ගුණසිංහ මහත්මියගේ පෙබරවාරි 27 වෙනි දිනට යෙදෙන 60 වෙනි ජන්මදිනය නිමිත්තෙන් එතුමියට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව කැනඩාවේ පදිංචි සේන කුඹුග්ගහවත්ත දයාබර ස්වාමි පුරුෂයා, කාවින්ද කුඹුග්ගහවත්ත, සනත් කුඹුග්ගහවත්ත කියන පුතණුවන් දෙදෙනා ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන උතුම් ආශිර්වාදයත් විශේෂයෙන් 2021 අප්‍රේල් 1 වෙනි දින බක්කුල මහා සෑය වෙනුවෙන් විශේෂ ආධාරයක් සිදු කරනු ලැබූ ඒ හැම දෙනාටම ඒ සඳහා සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් ඒ පවුලේ හැම දෙනාටමත් අපි හොරණ සීල ස්වාරණ පුණ්‍ය භූමියේ ඉදිකරණයේ උතුම් බක්කුල මහා සෑයට ඒ සදහැවතුන් කල්යාණ මිත්‍රයන් එකතු වෙලා ආධාර උපකාර කරමින් ඒ සඳහා සම්බන්ධ වෙච්ච හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ශකිලා වෛද්‍යසේකර හා රුවිනි සේනාරත්න කියන ඒ දෙදෙනාට උපන්දිනයේ වෙනුවෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම මීට වසර 10කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු ජිනසේන ආර්යරත්න ආදරණීය මාමා ඇතුළු පරම්පරාගත මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, ධර්මදේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීමත්, පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමත්, ධර්ම ශ්‍රවණේ කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාව අද දායකත්වයෙන් දරන පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් ධර්ම ශ්‍රවණේ කරපු ඔබ හැම දෙනාටමත්, ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු හැම දෙනාටමත්, දායකත්වයෙන් සම්බන්ධ වෙච්ච පින්වතුන්ගේ පවුල්වල සෑම සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ කැනඩාවේ පදිංචි පෙබරවාරි මාස 27 වන දින සිය 60 වන ජන්මදිනය සැමරූ කැනඩාවේ පදිංචි මංගලා ප්‍රියදර්ශනී ගුණසිංහ මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් එතුමියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් මංගලා ප්‍රියදර්ශනී ගුණසිංහ මහත්මියගේ පවුලේ සියලුම දෙනාටත් එතුමියගේ සියලු නෑදෑ හිතමිතුරන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8
57 57 13. වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා